තෙරුවන් සරණයි අපේ හාමුදුරනේ මෙහෙණින් වහන්සේ දරුවනේ DP education ආයතනයත් ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාචීන භාෂෝපකාර සමාගමත් එකට අත්වැල් බැඳගෙන සිදු කරන සත්කාරයක් හැටියට ප්‍රාචීන අධ්‍යාපනයේ දියුණුව අභිවෘද්ධිය වගේම ප්‍රාචීන විභාගාපේක්ෂක අපේ හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ වගේම දුවදරුවන්ගේ යහපත සුභසිද්ධිය අරමුණු කර ගනිමින් DP ප්‍රාචීන අධ්‍යාපනය මාර්ගගත අධ්‍යාපනික වැඩසටහන ඔබ වෙත ගෙනෙනු ලබනවා. එම වැඩසටහනට සමගාමීව ප්‍රාචීන පණ්ඩිත අවසාන උපාධි පරීක්ෂණයෙහි පාලි විෂය දෙවන ප්‍රශ්න පත්‍රය එනම් පාලි භාෂාව භාෂා ඉතිහාසය හා පද්‍ය රචනයේ ප්‍රශ්න පත්‍රයට අදාළව සිදු කරන පාඩම් මාලාවේ 44 වන පාඩමයි ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න පත්‍රයේදී ප්‍රධාන අංශ 3ක් යටතේ pāli භාෂාවට අදාළ කරුණු සාකච්ඡාවට බඳුන් කරනවා සහ විෂය නිර්දේශයෙන් මේ සඳහා අපව යොමු කොට තිබෙනවා. ඒ අතරින් මේ වෙනකොට අපි කතා බහ කරමින් ඉන්නේ pāli භාෂාවට අදාළ කොටස් පිළිබඳ. මෙහිදී pāli භාෂාව යටතේ අපි අධ්‍යයන කටයුතු සිදු කරන්නේ සාම්ප්‍රදායික pāli ව්‍යාකරණය තුළ ඇතුළත් වෙලා තිබෙන ව්‍යාකරණාංගයන් පිළිබඳව. ඒ අනුව සාම්ප්‍රදායික pāli ව්‍යාකරණයේ එන අක්ෂර සංදි සමාස නාම තද්දිත කිතක ආදී පිළිබඳව කච්චායන ව්‍යාකරණය ඇසුරෙන් හැදෑරීම තමයි අපේ අපේක්ෂාව වෙන්නේ. මේ දක්වා සිදු කරන ලද පාඩම් වලදී අපි ඒ අතරින් pāli අක්ෂරමාලාව pāli අක්ෂර ප්‍රභේද එවැගේම සංධි නාම ආදී පිළිබඳව කතා කරගෙන අවුදින් මේ වෙනකොට අපි නැවතිලා ඉන්නේ සමාසවල. සමාස අතරිනුත් කම්මධාරය සමාසය සහ දිගු සමාසය කියන සමාසද්වයට අදාළ තොරතුරු මේ වෙනකොට සාකච්ඡා කොට නිම වී තිබෙනවා. අපි අලුතෙන්ම සාකච්ඡා කරමින් ඉන්නේ තත්පුරිස සමාසය පිළිබඳ. තත්පුරිස සමාසයේ යටතේ මූලික හඳුනා ගැනීමක් අපි පසුගිය පාඩමේදී කෙටියෙන් සිදු කරා. තත්පුරිස සමාසය කියන්නේ කුමක්ද යන්න පිළිබඳව. අද පාඩමේදී අපේක්ෂා කරනවා එලෙස හඳුනාගත් තත්පුරිස සමාසය පිළිබඳ තව දුරටත් නැවත සිහිපත් කර ගැනීමට වගේම වැඩිදුර තොරතුරු කතා බහ කිරීමට ඒ යටතේ අද අපේ මාතෘකාව බවට පත් වෙන්නේ තත්පුරිස සමාසයේ ප්‍රභේද පිළිබඳව. මේ යටතේදී තත්පුරිස සමාසය තුල ඇතුළත් වෙලා තිබෙන විවිධ කරුණු පිළිබඳව තොරතුරු අධ්‍යයනය කිරීමටයි අපේක්ෂාව බවට පත් වෙන්නේ අද පාඩමේදී. ඔබට මතක ඇති අපි පසුගිය පාඩමේදී තත්පුරිස සමාසය හඳුනාගත්තා ආලපන පඨමා සහ ආලපන කියන විභක්ති දෙක හැරුණු කොට පඨමා ආලපන කියන විභක්ති දෙක අතහැරියයින් පස්සේ ဒုတိ යාවේ පටන් ඉදිරියට ඇති විභක්ති වලින් යෙදුණු පදයක් සමග
පසුපදය ගැලපීමෙන් නිර්මාණය වන සමාසවලට අපි කිව්වා තත්පුරිස සමාසය කියලා. ඒ අනුව බලපුවාම අපට තත්පුරිස සමාසය පඨමා ආලපන හැරුණු කොට දක්නට ලැබෙන සෙසු විභක්ති 6 අනුව ප්‍රභේද 6කට එහෙම නැත්නම් අනුප්‍රභේද 6කට වර්ග කළ හැකිව පවතිනවා. ඒවන් නම් වශයෙන් අපි හඳුනා ගත්තොත් අපට පුළුවන් ဒုတိ යා තත්පුරිස සමාසය, තතියා තත්පුරිස සමාසය, චතුත්ථි තත්පුරිස සමාසය, පංචමී තත්පුරිස සමාසය, චට්ටි තත්පුරිස සමාසය සහ අවසාන වශයෙන් සප්තමී තත්පුරිස සමාසය කියලා මේ සමාස වෙන් කරගන්නට, වර්ග කරගන්නට, අනුප්‍රභේද වලට බෙදා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් මේ ප්‍රභේද 6 පිළිබඳව රූප සිද්ධියත් සිහිපත් කරනවා. සෝපන ဒုတိ යාදීසු චසු විභක්තිසු භවතෝ චබ්බිදෝ. මේ කියපු තත්පුරිස සමාසය ဒုတိ ආදී විභක්ති 6හි යෙදෙනකොට චබ්බිදෝ සයාකාර වෙනවා, නැත්නම් ප්‍රභේද 6කට බෙදී යනවා කියන කාරණය රූප සිද්ධියෙත් සඳහන් කරලා තියෙනවා කච්චායන පරපුරේම කෘතියක් හැටියට. එතකොට කච්චායනයේ එහෙමත් නැත්නම් තත් සම්ප්‍රදායේ තත්පුරිස සමාසය කියන එක හඳුන්වලා තියෙන්නේ අමාදයෝ පරපදේහි කියලා. අමාදයෝ පරපදේහි. අමාදයෝ පරපදේහි කියලා කියන්නේ අං ආදයෝ පරපදේහි. අං ආදයෝ. දැන් නැවත අපේ මතකයේ ටිකක් ආපස්සට අපි අරගෙන ගියොත් අං කියන ප්‍රත්‍යය ගැන මතක් කරපු සැනින් අපිට මතක් විය යුතුයි ဒုတိ යා විභක්තිය. මොකද අපි නාම කොටස හදාරනකොට නැත්නම් නාම කාණ්ඩය හදාරනකොට අපි ඉගෙන ගත්තා ඒ විභක්ති වලට අදාළව යෙදෙන ප්‍රත්‍යය මොනවද කියලා. පඨමාවට අදාළව ගත්තොත් සීයෝ කියන ප්‍රත්‍යය. ආලපනයට අදාළව ගත්තොත් පඨමාවේ දිච්ච ප්‍රත්‍යය ටිකමයි. හැබැයි ဒုတိ යාවට යනකොට අං යෝ සීයෝ අං යෝ නාහි ස නං ස්මාහි ස නං ස්මින් සු කියන ප්‍රත්‍යය තමයි මේ විභක්ති සඳහා පිළිවෙලින් යෙදෙන්නේ. ඒ අතරින් අං කියන ප්‍රත්‍යය යෙදෙන්නේ ဒုတိ යා ඒක වචනයට. අං කියන ප්‍රත්‍යය යෙදෙන්නේ ဒုတိ යා ඒක වචනයට. එතකොට අං ආදයෝ පරපදේහි අං ආදයෝ අං ආදයෝ කියලා කියපුවහන් ဒုတိ යා ආදී විභක්තියින් කියන අදහස ගන්න තමයි මේ අං කියන ප්‍රත්‍යය යොදාගෙන තියෙන්නේ. කොට අං ආදයෝ අං ආදී විභක්ති ප්‍රත්‍යයන් සහිත පද පරපදේහි පරපදයන් සමග ගැලපීමෙන් සමාස වීමෙන් නිර්මාණය වන පදවලට අපි කියනවා තත්පුරිස සමාස පද කියලා. තත්පුරිස සමාස පද කියලා අපි කියනවා. ඒ බව තවදුරටත් පැහැදිලි කරනවා තා අමාදයෝ නාමේහි පරපදේහි යදා සමස්යන්තේ තදාසෝ සමාසෝ තත්පුරිස සංඤෝ හෝති. තා අමාදයෝ ඒ අං ආදී නාමේහි මේ අං ආදයෝ අං ආදී නාම පදයන් පරපදේහි නාමේහි පරවයදුණු නාමයන් හා යදා සමස්යන්තේ යම් කලක සමාස බවට පත් වෙනවද තදායි කල්හි සෝ සමාසෝ ඒ සමාසය තත්පුරිස සංඤෝ හෝති. තත්පුරිස කියන සංඥාව ලබනවා. තත්පුරිස කියන සංඥාව ලබනවා. එතකොට අං ආදී විභක්ති ප්‍රත්‍යයන් සහිත පද යම් අවස්ථාවකදී පරපදයන් සමග සමාස වෙනවා නම් එකල්හි එම සමාසය අපි
තත්පුරිස සමාසය කියලා නම් කරනවාය කියන එක තමයි මෙතනින් අදහස් කරන්නේ. දැන් මුලින් කිව්වා මේ තත්පුරිස සමාසය ඒවායෙහි විභක්ති අනුව කොටස් වලට බෙදෙනවා කියලා. විභක්ති අනුව කොටස් වලට බෙදෙනවා කියලා. දැන් මෙතන තියෙන මේ කච්චායනේ දීපු උදාහරණ ටිකක් කච්චායනේ දීපු උදාහරණ ටික දිහා බලනකොට මෙතන මේ සියලු විභක්ති වලට අයිති උදාහරණ පොදුවේ දීලා තියෙන බව දකින්න පුළුවන්. දැන් භූමින් ගතෝ බිමට ගිය භූමින් ගතෝ. තන භූමින් කියන එක ဒ ුතියා නිසා මේක මේ ගතෝ කියන පරපදයට එක්ක සමාස වුණාම මේක අපි ගන්නේ ဒ ුතියා තත්පුරිස සමාසයක් හැටියට. එයින් නිර්මාණය වන පදය තමයි භූමිගතෝ. ඊට පස්සේ තියෙනවා සබ්බ රත්තිං සෝභනෝ කියන තැනත් සබ්බ රත්තිං කියන්නේ ဒ ුතියා ඒක වචනයි. ඒ ဒ ුතියා ඒක වචන පදය පරපදයට එක්ක සමාස වෙලා තියෙන නිසා මේකත් ဒ ුතියා තත්පුරිස සමාසයට අයිති උදාහරණයක්. එයින් හැදෙන සමාස පදය සබ්බ රත්ති සෝභනෝ කියන සමාස පදයෙන් නිර්මාණය වෙනවා. ඊළඟ එකත් ඒ වගේ අපායං ගතෝ එකක් ဒ ුතියා. අපායං ගතෝ පායට යන ලද අපායගතෝ කියලා පදේ සකස් වෙනවා. අපායං ගතෝ අපායගතෝ එකක් ဒ ුතියා තත්පුරිසයක්. ඊළඟට බලන්න එතනින් එහාට හම්බ වෙනවා තතියා තත්පුරිස පද. තතියා තත්පුරිස සමාස. ඉස්සරේන කතං ඉස්සරේන ඒන කියන ප්‍රත්‍යය දීලා තියෙන්නේ. නා කියන ප්‍රත්‍යයට ඒන කියන එක ආදේශ වෙලා එහෙම නැත්නම් තතියා විභක්ති ඒක වචන පදයක් තමයි මෙතන දීලා තියෙන ඉස්සරේන කියන තැන. එතකොට ඉස්සරේන කතං කියන එක එහෙමනම් තතියා තත්පුරිස සමාසයක් බවට පත් වෙනවා වගේම එයින් නිර්මාණය වෙන පදය ඉස්සර කතං ඊශ්වරයා විසින් කරන ලද. ඊළඟ එකත් තතියාවෙන්මයි යෙදලා තියෙන්නේ සල්ලේන විද්ධෝ සල්ල කියලා කියන උලට සල්ලේන විද්දෝ උලෙන් විදින ලද. එතන තියෙන්නේ කරණාර්ථයේ තතියාවක්. නමුත් අපි තතියා තත්පුරිසයටම තමයි ඒකත් ගන්නෙ. සල්ලේන විද්ධෝ කියන පදයෙන් හැදෙනවා සල්ල විද්ධෝ. එකත් තතියා තත්පුරිස සමාසයක්. ඊළඟට බලන්න මෙන්න මෙතන තියෙනවා චතුත්ථි අර්ථය. චතුත්ථි කතිනස්ස කියලා තියෙන මේක ටී වෙන්න ඕනි. කටිනස්ස දුස්සං කටිනය සඳහා වස්ත්‍රය. කටිනය පිනිස වස්ත්‍රය. එතකොට ට පිනිස සඳහා කියන අර්ථය එන්නේ චතුත්ථියේ. එනිසා ස කියන ප්‍රත්‍යය යොදලා තියෙනවා කටිනස්ස දුස්සං. එයින් හැදෙනවා කටින දුස්සං කියන පදය. ඒක අපි සලකන්නේ චතුත්ථි තත්පුරිසයක් හැටියට. ඊළඟ එකත් එහෙමයි ආගන්තුකස්ස භත්තං ආගන්තුකස්ස කියලා කියපුවහන් ආගන්තුකයා සඳහා ආගන්තුකයා පිනිස කියන අර්ථය. ආගන්තුකයා සඳහා වන බත ආගන්තුක බත්තං. ආගන්තුකයින් සඳහා වන නැත්නම් ආගන්තුකයා සඳහා වන බතට කියනවා ආගන්තුක බත කියලා. ඒක චතුත්ථි තත්පුරිස සමාසයක්. ඊළඟට බලන්න මේ තුනා අපේතෝ මෛතුන ධර්මයෙන් අපේතෝ වෙන්වීමක් ගැන කියන්නේ වෙන්වීමක් ගැන කියනකොට යෙදෙන්නේ පංචමිය. මේ තුනා අපේතෝ මෛතුනයෙන් වෙන් වූ මෛතුන සේවනයෙන් වෙන් වූ කියන අදහස. කොට එතන පංචමී තත්පුරිසාර්ථයක් එනවා. චෝරා භයං සොරාගෙන් වන බිය. සොරුගෙන් වන බිය සොරබිය කියලා අපි සිංහලෙනුත් ඉගෙන ගන්න ඕනේ. එතකොට එතනත් පංචමී අර්ථයක් තමයි තියෙන්නේ. චෝරා භයම් සොරා කෙරෙන් වන භය බිය. චෝර භය සොරබිය.
පංචමී තත්පුරුෂයි. ඊළඟට බලන්න චට්ටි තත්පුරුෂයක් තියෙනවා රඤ්ඤෝ පුත්තෝ. රඤ්ඤෝ කියලා කිව්වේ රජුගේ චට්ටි. රඤ්ඤෝ පුත්තෝ රජුගේ පුත්‍රයා අයිතිය චට්ටි විභක්තිය. එනිසා රාජපුත්තෝ කියන පදය චට්ටි තත්පුරුෂයි. ධඤ්ඤානං රාසී ධනයන්ගේ රාශිය නැත්නම් ගොඩ ධඤ්ඤ රාශි ධනයන්ගේ සමූහය ගොඩ කියන අර්ථයට අපි කියනවා ධඤ්ඤ රාශිය ඒකත් චට්ටි තත්පුරුෂයි. ඊළඟට මේ රූපේ සංඥා රූප සංඥා සංසාරේ දුක්ඛං සංසාර දුක්ඛං කියන තැන් දෙකේම සත්තමී විභක්තිය දීලා තියෙනවා. ඒ නිසා ඒවා සත්තමී තත්පුරුෂයි. එතකොට මේ කච්චායනේ උදාහරණ දක්වන තැනදී තත්පුරුෂ සමාසයට ඔය විභක්ති සියල්ලටම අදාළ එහෙම නැත්නම් මේ ප්‍රභේද 6ටම අදාළ උදාහරණ පොදුවේ ලබා දීලා තිබෙන බව දකින්නට ලැබෙනවා. හැබැයි දැන් මෙහෙම පොදුවේ මේ උදාහරණ ගැන කතා කරා කියලා මේ එක එකක් ගැන වෙන වෙනම අදහසක් ලබා ගැනීම ටිකක් දුෂ්කර වන නිසා අපි මෙතනින් ඉදිරියට මේ තත්පුරුෂ සමාසයේ එක් එක් ප්‍රභේදය පිළිබඳව මූලික වටපිටාව හඳුනා ගනිමින් ඒවාට අදාළ උදාහරණත් ඒවායේ පද සිද්ධියත් සිදුවන ආකාරය මීළඟට විමසලා බලමු. ඉස්සෙල්ලාම අපි ගත්තොත් ဒုတိ ය තත්පුරුෂ සමාසය. ဒုတိ ය තත්පුරුෂ සමාසය. දැන් ඔබට අදහසක් එන්න ඕන ဒုတိ ය තත්පුරුෂ සමාසය කියන්නේ මොකක්ද කියලා. අපට සමාස වන පද දෙකෙන් මෙන්න මේ මුල තියෙන පදය ဒုတိ යාවෙන් යෙදිලා මේ පසුව තියෙන පදය සමග සමාස වෙලා ගැලපෙන සමාස පදයට අපි කියනවා ဒုတိ ය තත්පුරුෂ සමාසයක් කියලා. මුල් පදේ අනිවාර්යෙන් ဒုတိ යාවෙන් යෙදෙන්න ඕනි. ဒုတိ යාවෙන් යෙදුණු මුල් පදය පසු පදයේ සමග ගැලපී සමාස වෙනවා නම් ඒ නිර්මාණය වන පදයට අපි කියනවා ဒုတိ ය තත්පුරුෂ සමාසයක් කියලා. ඒ නිර්මාණය වන පදයට අපි කියනවා ဒုတိ ය තත්පුරුෂ සමාසයක් කියලා. උදාහරණයක් විදිහට ගත්තොත් සරණං ගතෝ සරණං ගතෝ සරණ ගියේ නැත්නම් සරණ යන ලද කියන තේරුම තියෙන විග්‍රහ වාක්‍ය ගත්තාම අපි සාමාන්‍යයෙන් මේකේ පදය සකස් කරගන්නකොට සලම මේ සරණං සහ ගතෝ කියන පද දෙක ගත්තාම මේක අයිති වෙන්නේ අං ආදී විභක්තියක් මුල් පදයේ විදිහට යෙදিলা පසු පදයට එක්ක ගැලපෙන නිසා අපි අමාදයෝ පරපදේහි කියන සූත්‍රයෙන් මේක තත්පුරුෂ සමාසයක් බව හඳුනා ගන්නව නැත්නම් තත්පුරුෂ සමාසයක් ලෙස නම් කොටගෙන එතනින් ඉදිරියට පද සිද්ධිය සිදු කරන්නටයි මේ සූදානම. කොට සමාස පදයක් නිර්මාණය කරගන්නකොට අපට දීපු පළවෙනිම උපදේශය තමයි තේසං විභක්තියෝ ලෝපාච සමාස වන පදයන්ගේ විභක්ති ඉවත් කරගන්න ඕනේ විභක්ති අයින් කරගන්න ඕනේ. කොට සරණං කියලා මේ අං කියන ဒုတိ ය විභක්ති ප්‍රත්‍යයේදීලා සරණං කියලා හැදුනට මේකේ ශබ්ද ප්‍රകൃතිය එහෙම නැත්නම් විභක්ති ප්‍රත්‍ය අයින් කරපුහන් ලැබෙන ස්වરૂපය තමයි සරණ. ගතෝ කියන වචනය ගත්තාම මේක පඨමා ඒක වචනයෙන් තියෙන්නේ. ඒ පඨමා ඒක වචන සී ප්‍රත්‍ය වෙනුවට ආදේශ වෙච්ච ඕ කියන ආදේශය ඉවත් කරයින් පස්සේ අපට ප්‍රകൃතිය දකින්නට ලැබෙනවා ගත. එහෙනම් මේ පැත්තේ සරණ මේ පැත්තේ ගත. විභක්ති ලොක් කරගත්තයින් පස්සේ විභක්ති ලොක් කළේ තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයෙන් දැක් වූ නියමයේ පරිදි. දැන් අපිට මේ වචනේ එකතු කරාට පස්සේ දක්නට ලැබෙනවා සරණගත කියන වචනය. සරණගත.
හැබැයි අපි මෙහෙම තියන්නේ නැහැ සමාස පදයක් සකස් කරගත්තයින් පස්සේ සාමාන්‍යයෙන් නිශ්චිතව දක්වපු තැන්වල හැරෙන්නට සෙසු තැන්වලදී අපි කරන්නේ පඨමා විභක්ති ඒක වචනයෙන් වර්ණගලා තියෙනවා. එතකොට මෙතනත් එහෙමයි මේ සරණගත කියන එක පඨමා විභක්ති ඒක වචනයෙන් වර්ණගා තබනවා සරණගතෝ කියලා. සරණගතෝ මේ සරණගතෝ කියන එක අපිට විශේෂණයක් විදිහට ඕනි වචනයක් එක පාවිච්චි කරන්න පුළුවන්. සරණගතෝ උපාසකෝ සරණ ගිය උපාසකයා. ආයි වගේම මේක ඕනනම් අපිට ස්ත්‍රීලිංගේ වර්ණ ගන්නත් පුළුවන්. සරණගතා උපාසිකා. ඕනනම් නපුංසකලිංගේ වර්ණ ගන්නත් පුළුවන්. සරණගතෝ උපාසකෝ සරණගතා උපාසිකා ඔය විදිහට වර්ණගා ගන්නට පුළුවන්. මේ පිළිවෙලට සකස් වෙන තවත් ဒုတိ ය තත්පුරුෂ සමාසයට අයිති පද කීපයක් මම දීලා තියෙනවා මෙතන. රතං ආරූල්හෝ කියන පදය හැදෙනවා රතාරූල්හෝ කියලා. රතාරූල්හෝ. සුඛං පත්තෝ කියන පදය සකස් වෙනවා සුඛප්පත්තෝ කියලා. සෝතං ආපන්නෝ කියන පදය සකස් වෙනවා සෝතාපන්නෝ කියලා. එතකොට මේ රතාරෝල්හෝ සුඛප්පත්තෝ සෝතාපන්නෝ කියන පද අපට ဒုတိ ය තත්පුරුෂ පද විදිහට හඳුන ගන්න පුළුවන්. අපි එයින් එකක පද සාධනය සිදු කරලා බලමු. අපි කතා කරපු මුල්ම උදාහරණය ගත්තොත් රතං ආරූල්හෝ රතං ආරූල්හෝ කියන උදාහරණය ගත්තාම අපි ඉස්සෙල්ලම කරන්නේ මේකේ විභක්ති ප්‍රත්‍යය වෙන් කරගත්තා. එහෙම නැත්නම් විභක්ති ප්‍රත්‍යයන් ඉවත් කරගත්තා විභක්ති ලොප් කරගත්තා. එතකොට රත කියන එකේ ශබ්ද ප්‍රകൃතිය රත ආරූල්හෝ කියන එකේ ශබ්ද ප්‍රകൃතිය ආරූල්හ. මෙලෙස විභක්ති ලොප් කරගත්තේ තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයෙන්. ඊළඟට අපට සිද්ධ වෙනවා මේක එකට එකතු කරන්නට නම් ඊට කලින් මේකේ ස්වර ව්‍යංජන වෙන් කරගන්න. පුබ්බමදෝටිත මස්සරං සරේන වියෝජේ කියන සූත්‍රයෙන් දක්වපු පිළිවෙලට ස්වර ව්‍යංජන වෙන් කරගත්තාම මෙන්න මේ විදිහට අපිට දකින්න පුළුවන්. ස්වර ව්‍යංජන වෙන් කර ගැනීමෙන් අනතුරුව මුලත් අයන්නක් තියෙනවා අගත් අයන්නක් තියෙනවා. අයනු දෙකක් එක ළඟ තිබුණයින් පස්සේ අපට සිද්ධ වෙනවා මේන් එකක් අයින් කරන්න. එහෙම තැන්වලදී අපි අයින් කරන්නේ මුල එක. එතකොට ඒක අයින් කරේ සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන්. දැන් මේ ටික ණයේ පරංයුත්තේ කියන සූත්‍රයෙන් එකතු කරපුවාන් අපට දකින්න ලැබෙනවා රතාරූල්හ කියලා පදයක් ඇවිල්ලා තියෙනවා. රතාරූල්හ. අපි සාමාන්‍යයෙන් මේ ක්‍රමයට සමාස පදයක් තියන්නේ මේක වර්ණගලා පඨමා විභක්ති ඒක වචනයෙන් තියෙනවා. අන්න එතකොට අපට දකින්න පුළුවන් මේන් නිර්මාණය වෙලා තියෙනවා රතාරූල්හෝ කියලා. රතාරූල්හෝ රතාරූල්හෝ කියලා කිව්වේ රතයට නගින ලද. රතාරූල්හෝ මනුස්සෝ රතයට නගින ලද මිනිසයා. එහෙම නැත්නම් රතාරූල්හෝ රාජා රතයට නගින ලද රජතුමා. රතාරූල්හෝ සාරථි රතයට නගින ලද
රියදුරා ඕන්නම් ස්ත්‍රීලිංගෙන් තියන්න පුළුවන් රතා රූල්හා කුමාරිකා රතා රූල්හා කන්‍යා ඒ විදිහට ස්ත්‍රීලිංගෙන් තියන්නත් පුළුවන්කම තියෙනවා. ඊළඟට අපි අපේ අවධානය යොමු කළොත් තතියා තප්පුරිස සමාසයට. තතියා තප්පුරිස සමාසයේ ලක්ෂණ වෙනස් වෙන්නේ නැහැ. තතියා තප්පුරිස සමාසයේ සිද්ධ වෙන්නේත් අර ဒုတိ යාවේ සිද්ධ වෙච්ච දෙයමයි. එකම එක වෙනස්කමයි තියෙන්නේ. ඒ තමයි ဒုတိ යා තප්පුරිස සමාසයේ මුලට යෙදුණු පදය ဒုတိ යා විභක්ති පදයක් තමයි යෙදුනේ. මෙතනදි වෙන්නේ ඒ මුල් පදය වන ဒုတိ යා විභක්ති පදය වෙනුවට මෙතනදී මුල් පදයේසේ යෙදෙන්නේ තතියා විභක්ත්‍යන්ත පදයක්. එහෙමනම් තතියා විභක්තිය අවසන් කොට ඇති පදයක් පරපදය හා එක්වීමෙන් ගැලපෙන සමාසයට අපි කියනවා තතියා තප්පුරිස සමාසය කියලා. තතියා තප්පුරිස සමාසය කියලා. උදාහරණයක් විදිහට මේ බලන්න බුද්ධේන භාසිතෝ ඔන්න විග්‍රහය. බුද්ධේන භාසිතෝ බුදුන් විසින් දේශන ලද නැත්නම් බුදුන් විසින් කියන ලද. මෙතන අපිට අවශ්‍ය කරන පද දෙක අපි වෙන් වශයෙන් ගත්තා. බුද්ධේන භාසිතෝ කොට මේ මුල් පදය යෙදිලා තියෙන්නේ අං ආදී විභක්තියකින් අන්තවන පදයක්. අං ආදී කියපුවහන් අං වල ඉඳන් ස්මින්සු කියන සප්තමී දක්වාම යනවා. එතකොට මෙතනදී ඇවිල්ලා තියෙන්නේ තතියා විභක්ති ඒක වචන ප්‍රත්‍යයක්. ඒ තතියා විභක්ති ඒක වචන ප්‍රත්‍යය මේ පරපදයට එක්ක සමාස වෙනවා අමාදයෝ පරපදේහි කියන සූත්‍රයට අනුව. එහෙම සමාස කරන්න නම් ඉස්සල්ලාම කළ යුතු දේ තමයි මේ දෙකේම විභක්ති ලොප් කිරීම. ඒක සිදු කරන්නේ තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයෙන්. එම සූත්‍රයෙන් මෙම පද දෙකේ විභක්ති ලොප් කලයින් පස්සේ අපට එනවා රූප දෙකක් බුද්ධ සහ භාසිත කියලා. බුද්ධ සහ භාසිත කියලා. එතකොට ඒක එකට එකතු කරපුවාන් බුද්ධ භාසිත වෙනවා. මේක විභක්ති ගන්නපුවාම බුද්ධ භාසිතෝ වෙනවා. අපට ඕන විශේෂණයක් විදිහට යොදන්න පුළුවන් බුද්ධ භාසිතෝ සද්ධම්මෝ. බුද්ධ භාසිතෝ සද්ධම්මෝ කියලා උදාහරණයක් විදිහට ඕනනම් අපට අවශ්‍ය නම් ගන්න පුළුවන්. ඒ විදිහටම සකස් වන තව පද ටිකක් තමයි තතියා විභක්ත්‍යන්ත තප්පුරිස පද ටිකක් තමයි මේ ඊළඟට දීලා තියෙන්නේ. දැන් බලන්න මේ කියන ඒවායේ තේරුම් මොනවද කියලා සහ මේවායින් අදහස් වෙන්නේ මොකක්ද කියලා. පළවෙනි එකේ කියනවා ජිනේන දේසිතෝ. ජින කියන්නේ බුදුහාමුදුරුවන්ට ජිනේන දේසිතෝ කියලා කිව්වේ බුදුරදුන් විසින් දේශන ලද බුදුරදුන් විසින් දේශනා කරන ලද බුද්ධේන ජිනේන දේසිතෝ ජිනේන දේසිතෝ. මේකෙදි විභක්ති ප්‍රත්‍යාදිය අයින් වෙලා ගිහිල්ලා පදේ සකස් වෙනවා ජින දේසිතෝ කියලා. ජින දේසිතෝ. ඔන්නම් බුද්ධ දේසිතෝ කියලා ගන්නත් පුළුවන් බුද්ධේන දේසිතෝ බුද්ධ දේසිතෝ කියලා. ඊළඟට අපිට හම්බ වෙන්න මෙන්න මේ ප්‍රකාශනය මේ ගොඩාක් පෙළේ නිතර හම්බ වෙන ප්‍රකාශන දෙකක් නැත්නම් වචන දෙකක්. එකක් තමයි සත්තු වන්නිතෝ කියන පාඨය. සත්තු වන්නිතෝ. මේ සත්තු වන්නිතෝ කියන පාඨය හැදෙන්නේ කොහොමද? සත්ත
සත්තාරා වන්නිතෝ සත්තාර කියනවා බුදුහාමුදුරුවන්ට සත්තාරා ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වන්නිතෝ වර්ණනා කරන ලද කියන එක තමයි සත්තු වන්නිතෝ කියන එකේ තේරුම. හැබැයි එතන සත්තාරේන උන්නේ සත්තාරා. මොකද සත්තු શબ્දයේ වර්ණගින පිළිවෙල වෙනස් නිසා සත්තාරා වන්නිතෝ ශාස්ත්‍රෝන් වහන්සේ විසින් වර්ණනා කරන ලද. ඒ සඳහා එන අර්ථය තමයි සත්තු වන්නිතෝ. ඊළඟ පදයට අපිට ගොඩක් තැන්වල දකින්න ලැබෙනවා විඤ්ඤූහි ගරහිතෝ. විඤ්ඤූහි ගරහිතෝ. එහෙම නැත්නම් විඤ්ඤූ ගරහිතෝ. විඤ්ඤූ ගරහිතෝ. විඤ්ඤු කියලා කියනවා නුවණැත්තන්ට, ගරහිතෝ ගරහිත කියලා කියනවා ගර්හා කරන ලද. විඤ්ඤූහි ගර්හිතෝ. විඤ්ඤූහි ගරහිතෝ. විඤ්ඤූහි නුවණැත්තන් විසින් ගරහිතෝ ගර්හා කරන ලද, අවමන් කරන ලද, ඉවත් කරන ලද කියන තේරුම. විඤ්ඤූ ගරහිතෝ. බුදුහාමුදුරුවෝ නිතරම භික්ෂුන් වහන්සේලාට දහම් දෙසද්දි සඳහන් කරලා තියෙන එකක් තමයි මේ යම් යම් දේවල් දිහා බලනකොට උන්වහන්සේ සැලකිල්ලට භාජනය කරපු කරුණු තියෙනවා. විශේෂයෙන් විනය ශික්ෂාපද ආදීන් පනවනකොට උන්වහන්සේ සැලකිල්ලට භාජනය කරපු එක කරුණක් තමයි විඤ්ඤූ ගරහිත දෙයක්ද කියලා. ඒ කියන්නේ යමක් දැනුම් තේරුම් තියෙන අවබෝධයක් තියෙන මිනිස්සු මේකට ගර්හා කරනවද කියන එක විමසලා බලලා තියෙනවා. විඤ්ඤූහි ගරහිතෝ විඤ්ඤූ ගරහිතෝ. අවසාන උදාහරණය රඤ්ඤාහතෝ රාජහතෝ. රඤ්ඤාහතෝ හත කියන්නේ නසන ලද. රඤ්ඤා කියපහන් මෙතන අපිට ගන්න වෙන්නේ චට්ටිය. මෙතන තතියාව. රඤ්ඤාහතෝ රජු විසින් නසන ලද. කොට රජු විසින් නසන ලද කියන අදහස අපි ගන්නවා සමාසයෙන් රාජහත. රාජහත කියලා. එතකොට අපි මෙතනින් එක් උදාහරණයක් සකස් කරලා බලමු. අපි මෙතන තියෙන ඒවායින් මේ අවසානයේට තිබුණු විඤ්ඤූහි ගරහිතෝ කියන එක ගමු. විඤ්ඤූහි ගරහිතෝ. මේ පද දෙකේ විභක්ති ඉවත් කරගත්තයින් පස්සේ අපට පේනවා විඤ්ඤූ සහ ගරහිත කියන වචන දෙක. විඤ්ඤූ සහ ගරහිත කියන වචන දෙක අපිට දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ පද දෙක එකක් වුණාම විඤ්ඤූ ගරහිත වෙනවා. මේක විභක්ති ගන්නවා. පස්සේ විඤ්ඤූ ගරහිතෝ බවට පත් වෙනවා. විඤ්ඤූ ගරහිතෝ. විඤ්ඤූ ගරහිත කියලා කියන්නේ නුවණැත්තන් විසින් ගර්හා කරන ලද. සමහර දේවල් කරන්න ගියපම බුදුහාමුදුරුවෝ හිතන්න කියනවා මේ දේ මම කරන එක සුදුසුයිද? මේක උතුමන් විසින් පසසන ලද දෙයක්ද? එහෙම නැත්නම් නුවණැත්තන් විසින් ගර්හා කරන ලද එකක්ද ආදී වශයෙන් කල්පනා කරලා බලන්නට බුදුහාමුදුරුවෝ උපදෙස් දීලා තියෙනවා.
ඊළඟ විභක්තිය තමයි චතුත්ති විභක්තිය. චතුත්ති විභක්තියේ යෙදෙන තත්පුරුෂ සමාසයේ දකින්නට පුළුවන්කම තිබෙන විශේෂත්වය තමයි එහිදී අර අපි කියපු සමාස පදද්වයෙන් මුල් පදය සමාස පදද්වයෙන් මුල් පදයේ විදිහට චතුත්ති විභක්තියෙන් අවසන් වන පදයක් චතුත්ති විභක්ත්‍යන්ත පදයක් යෙදිලා චතුත්ති විභක්ත්‍යන්ත පදයක් මුල් පදයේ විදිහට යෙදිලා පසුව පසුපදය හා සමාස වීමේ ප්‍රතිඵලය හැටියට තමයි චතුත්ති පුරිස සමාස පදයක් නිර්මාණය වෙන්නේ. දැන් බලන්න කටිනස්ස දුස්සං කියලා කියපුවාම කටිනස්ස කියලා කියන්නේ චතුත්ති විභක්තිය. ඇයි ඒට පිනිස සඳහා. එතකොට කටිනයට කටිනය සඳහා කටිනය උදෙසා කියන අර්ථයත් මෙතනට නිකම්ම ගන්න පුළුවන්කම තියෙනවා. දුස්සං කිව්වේ වස්ත්‍රය. කටිනස්ස දුස්සං කිව්වේ කටින වස්ත්‍රය. කටින සිවුර නෙමෙයි සිවුර මහන්න කලින් වස්ත්‍රයට කියනවා කටින දුස්සං කියලා. ඊළඟ පියවරේදී අපි සාමාන්‍ය විදිහට අමාදේව පරපදේහි කියන සූත්‍රයෙන් මේ පද දෙක එකතු වන බව සලකුණු කොට පෙන්වනවා. අන්න ඊළඟට තුන්වෙනි පියවරට යනකොට අපි මොකද කරන්නේ? දැන් අර කටිනස්ස දුස්සං ආදී පදවල ඇතුළත් වෙලා තියෙන විභක්ති ඉවත් කරගන්නවා. කටිනස්ස කියන එකෙන් විභක්ති අයින් වුණහම කටින වෙනවා. දුස්සං කියන එකෙන් විභක්ති අයින් වුණහම දුස්ස වෙනවා. කොට මේ වචන දෙක එකතු වුණාම සකස් කරගන්න පුළුවන් කටින දුස්ස කියන වචනය. ඒක වඩා හොඳින් වර්ණගලා තියපුහන් කටින දුස්සං කටින දුස්සං කියලා අපි සඳහන් කරනවා. තේරුම තමයි කටිනය සඳහා වූ වස්ත්‍රය, කටිනය සඳහා දුන් වස්ත්‍රය, කටිනය සඳහා පිළිගත් වස්ත්‍රය ආදී තැන්වලදී කටින දුස්ස කියන වචනය අපිට යොදා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඊට සමාන අදහස් දෙන තව තැනක් චීවරස්ස දුස්සං චීවර පිනිස දුන් වස්ත්‍රය. චීවරස්ස දුස්සං චීවර දුස්සං. ඊළඟට තව වෙනස් ස්වරූපයේ නිර්වචනයක් තියෙනවා මෙතන. යාගුයා අත්ථාය තණ්ඩුලා. තණ්ඩුලා කිව්වේ හාල් වලට. එතකොට මොකටද මේ හාල් පාවිච්චි කරන්නේ? තණ්ඩුලා යාගුයා අත්ථාය තණ්ඩුලා. කැඳ සඳහා තමයි මේ හාල් නැත්නම් කැඳ සඳහා වූ හාල් කියන අදහස තමයි එතන තියෙන්නේ. යාගුයාත්හය තණ්ඩුලා කියලා ආපුවාම ඒක සමාස වෙනවා යාගු තණ්ඩුලා කියලා. යාගු තණ්ඩුලා කියලා. ඊට පස්සේ අපිට හම්බ වෙනවා සංඝත්තාය භත්තං සංඝත්තාය භත්තං. සංඝ කියලා කිව්වේ සංඝයාට, අත්තාය කිව්වෙට පිනිස සඳහා කියන එක. එතකොට සංඝත්තාය කියලා කියපුවහන් සංඝයා සඳහා බත්තං දානය. සංඝයා සඳහා බත්තං ආහාර කියන අදහස තමයි මෙතන තියෙන්නේ. එයින් හැදෙන පදය සංඝ බත්තං සංඝ බත්තං. අවසාන එක ගත්තොත් ආගන්තුකාන මත්ථාය භත්තං ආගන්තුකයින් සඳහා වූ ආහාර. ඊට අදාළ පදේ නිර්මාණය වෙනවා ආගන්තුක බත්තං ආගන්තුක භත්තං. ආගන්තුකයින් සඳහා වූ බත නැත්නම් ආහාර වේල කියන අදහස තමයි තියෙන්නේ. ඊළඟට අපිට හම්බ වෙනවා පංචමී තප්පුරිස සමාසය. පංචමී තප්පුරිස සමාසය. අපි දන්නවා පංචමිය සාමාන්‍යයෙන් යෙදෙන්නේ ගෙන් කෙරෙන් වෙතින් ඉන්නෙන් වගේ
අර්ථවල ඒ කියන්නේ යමකින් යමක් වෙන් වෙනකොට යමකින් යමක් ඉවත් වෙනකොට යමකින් බිය වෙනකොට වගේ තැන්වලදී තමයි පංචමී විභක්තිය යෙදෙන්නේ. එහෙම යෙදෙන පංචමී විභක්තියේ එන පංචමී විභක්ත්‍යන්ත පදයක් මුල් පදයේ ලෙසත් තවත් පදයක් පසුපස පදයේ ලෙසත් යෙදී සමාස වීමෙන් නිර්මාණය වන සමාසයට අපි කියනවා පංචමී තත්පුරිස සමාසය කියලා. පංචමී තත්පුරිස සමාසය. පංචමී තත්පුරිස සමාසයට අදාළ උදාහරණයක් තියෙනවා මෙතන. එහි කියනවා මේ තුනස්මා අපේතෝ මොකද්ද මේ තුන කිව්වේ? ඔව් මෙවුන්දම් සෙවීමට කියනවා මේ තුන කියලා. එතකොට මේ තුනස්මා අපේතෝ මෙවුන්දම් සෙවීමෙන් වෙන් වූ කියන අර්ථය මේ තුනස්මා අපේතෝ. ඊට පස්සේ මේ තුනස්මා අපේතෝ කියන පද දෙක අපි අමාදයෝ පරපදේහි කියන සූත්‍රයෙන් එකතු කර ගන්නවා. එහෙම එකතු කරපුවාම ඊළඟට අපට සිද්ධ වෙනවා මේ පද දෙකේම විභක්ති අයින් කරලා එන්න. එතකොට මේ තුනස්මා කියන එකේ විභක්ති අයින් කරපුවාම අපිට දකින්න ලැබෙන්නේ මේ තුන විතරයි. ඒ වගේම අපේතෝ කියන තැන තියෙන ඔයන් අයින් වුණහම අපේත කියන එක තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට මේක ඉතුරු සංධි කාර්යයන් සිද්ධ කරන්නට නම් අපිට සිද්ධ වෙනවා මේ තුන කියන එකේ අග තියෙන නයන්නේ ස්වර ව්‍යංජන වෙන් කරගන්න. ඒක අපි සිදු කරගන්නවා පුබ්බ මධෝටිත මස්සරං සරේන වියෝජේ කියන සූත්‍රයෙන්. එකී සූත්‍රයෙන් මේ ස්වර ව්‍යංජන වෙන් කරගත්තයින් පස්සේ අපට පුළුවන් සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන් මේ මුල් ස්වරය ලොප් කරගන්නට සරාසරේ ලෝපං කියන සූත්‍රයෙන් සහ දීගං කියන සූත්‍රයෙන් පරස්වරය නැවත දීර්ඝ බවට පත් කරගත්තාම අපට මේන් හැදෙනවා පදයක් මේ තුනාපේත. ඒක විභක්ති ගන්නපුහන් මේ තුනාපේතෝ කියලා විභක්ති ගන්නවන්නට පුළුවන්කම තියෙනවා. ඔය තාලයට ඔය ආකාරයට සකස් වන තව පද ටිකක් තමයි මේ යටින් දක්වලා තිබෙන්නේ. අර මේ තුනස්මා අපේතෝ කිව්වා වගේ යම්කිසි ස්ථානයකින් වෙන වෙනකොටත් මේක යොදන්න පුළුවන්. නගරස්මා නිග්ගතෝ නගරස්මා නගරයෙන් නිග්ගතෝ බැහැර වූ නැත්නම් නගරයෙන් බැහැර වූයේය නගර නිග්ගතෝ. ඊට පස්සේ අපිට හම්බෙනවා සුපුරුදු උදාහරණයක් රාජතෝ භයං රජුගෙන් වන බිය රාජ භයං රාජ බිය නැත්නම් රාජ බිය. ඊළඟට කියනවා අකත්තබ්බතෝ විරති අකත්තබ්බතෝ නොකල යුතු දෙයින් විරති වෙන්වීම. අකත්තබ්බතෝ විරති කියලා කිව්වේ නොකල යුතු දෙයින් වැළකීමට කියනවා අකත්තබ්බතෝ විරති. ඒකෙත් අර විදිහටම විභක්ති ප්‍රත්‍ය ලොප් වෙලා අකත්තබ්බ විරති බවට පත් වෙනවා. අකත්තබ්බ විරති. අවසාන වශයෙන් අපිට හම්බ වෙනවා බන්ධනාමුත්තෝ කියලා කිව්වේ බැඳීම් වලින් මිදුණු අදහස තමයි බන්ධනාමුත්තෝ කියන වචනය තුල දකින්න පුළුවන්කම තියෙන්නේ. ඊළඟ සමාසය තමයි චට්ටි තප්පුරිස සමාසය. ඉතින් අපි දන්නවා චට්ටි විභක්තිය අපි යොදාගන්නේ අයිතිය හඟවන්නට. චට්ටි විභක්ත්‍යන්ත පදයක්
මුල් පදයේ විදිහට යෙදිලා එය පසුපදයට සමග සමාස වීමෙන් නිර්මාණය වන සමාසයට අපි කියනවා චට්ටි තප්පුරිස සමාසය කියලා. චට්ටි තප්පුරිස සමාසය කියලා. අපි උදාහරණ විදිහට ගත්තොත් රඤ්ඤෝ පුත්තෝ අපිට කලිනුත් හම්බුණා. රඤ්ඤෝ පුත්තෝ කියේ රජුගේ පුත්‍රයා. රඤ්ඤෝ පුත්තෝ කියන එක අපි සමාස කර ගැනීම උදෙසා අමාදයෝ පරපදේහි කියන සූත්‍රය භාවිත කරනවා. එහි එන නියමය අනුව මේ දෙක සමාස කරන්න පුළුවන්. එනිසා තේසං විභක්තියෝ ලෝපාච කියන සූත්‍රයෙන් අපි මේ රඤ්ඤෝ සහ පුත්තෝ කියන පද දෙකේ විභක්ති ලොප් කරගන්නවා. රඤ්ඤෝ එකේ විභක්ති ලොප් වුනහම රාජ වෙනවා. පුත්තෝ කියන එකේ විභක්ති ලොප් වුනහම පුත්ත බවට පත් වෙනවා. ඊට පස්සේ අපට ඕනනම් මේකෙන් පදේ සකස් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට රාජපුත්ත සා විභක්ති ගන්නවලා රාජපුත්තෝ කියලා තියන්නත් පුළුවන්කම තියෙනවා. විභක්ති ගැනීමෙන් නික්බිතිව රාජපුත්තෝ කියලා තියන්නත් පුළුවන්. එතකොට මීට අදාළව තවත් උදාහරණ කීපයක් අපි සැකෙවින් විමසලා බැලුවොත් බුද්ධස්ස ශාවකෝ කියලා කියන්නේ බුද්ධ ශාවකෝ නැත්නම් බුද්දස් ශාවකෝ. කායස්ස ලහුතා කයෙහි සැහැල්ලු බව. කායස්ස ලහුතා කයෙහි සැහැල්ලු බව කාය ලහුතා කියලා කියනවා. ඒ වගේම ධඤ්ඤානං රාසි ඒ කියන්නේ ධාන්‍යයන්ගේ සමූහය. රුක්ඛස්ස මූලං ගසෙහි මුල. එතකොට මේ පද ටිකත් එක්ක තව දුරටත් සකස් කරගත්තාම අපට මේ සඳහා ප්‍රමාණවත් උදාහරණ තිබෙනවායි කියලා මම හිතනවා. අවසාන තප්පුරිස සමාසය තමයි සත්තමී තප්පුරිස සමාසය. අවසාන තප්පුරිස සමාසය ප්‍රභේදය මොකක්ද? සත්තමී තප්පුරිස සමාසය. මේකේ ලක්ෂණය තමයි සත්තමී විභක්ත්‍යන්ත පදයක් මුල් පදයේ විදිහට යෙදිලා ඒක පසු පදයට එක්ක සමාස වෙනවා. එහෙම සමාස වීමෙන් නිර්මාණය වන පදයට අපි කියනවා සත්තමී තප්පුරිස සමාස කියලා. ඊට උදාහරණ පෙන්නනවා සාම්ප්‍රදායික ව්‍යාකරණ ග්‍රන්ථවල රූපේ සංඥා කියලා. රූපේ කිව්වේ රූපයෙහි, සංඥා කියලා කිව්වේ සංඥාව. රූපේ සංඥා මේ දෙවනි පියවරෙන් කියනවා රූපේ සංඥා කියන වචන දෙක ධන ලකුණකින් එකතු කරලා තියෙන එක ඇතුලේ කියවෙනවා මේ දෙක තමයි සමාසයේ අවයව දෙක. ඔතේ අවයව දෙක දිහා බලලා නැත්නම් රූපේ සංඥා කියන මේක දිහා බලලා සමාසකරණයේ පළමු පියවර තේසං විභක්තියෝ ලෝපාච සමාස වන පද දෙකේම විභක්ති ලොප් කළා රූප සංඥා. අන්න ඊට පස්සේ අපිට දකින්න ලැබෙනවා රූප සංඥා කියන එක. ඒක විභක්ති ගන්නපුවාමත් රූප සංඥාම තමයි. තවත් ඒ වගේ උදාහරණ කීපයක් තියෙනවා. චක්කුම්හි සම්නිස්සිතං විඥානං. චක්කුම්හි සම්නිස්සිතං විඥානං. ඒකට අපි කියනවා චක්කු විඥානං කියලා. චක්කු විඥානං කියලා. ධම්මේ රතෝ කියන්නේ ධර්මයෙහි ඇලුණු. ධම්මේ නිරුත්ති කියලා කිව්වත් ඒ වගේ ධම්ම නිරුක්ති
ධම්ම රතෝ ධම්ම නිරුත්ති චක්කු විඥාන. අවසානයේ බොහොම අපූර්ව සමාස පදයක් තියෙනවා කූපේ මණ්ඩුකෝ. කූපේ මණ්ඩුකෝ කියන්නේ කාටද? කූප කියලා කියනවා පොකුණ නැත්නම් ළිඳ. මණ්ඩුක කියලා කියනවා මැඩියට. එහෙමනම් කූපේ මණ්ඩුකෝ කියලා කියන්නේ සත්තමී තප්පරිස සමාසයක් හැටියට තමයි අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අපි මේන් එක් පදයක් සකස් කරලා බලමු මේ ධම්මේ රතෝ කියන පදය. ධම්මේ රතෝ අපි මේ ධම්මේ රතෝ කියන විග්‍රහය ගත්තාම මේ විග්‍රහය ඉස්සෙල්ලම අපි කරන්නේ මේ උඩ තියෙන විග්‍රහ වාක්‍ය ඊට පස්සේ මේකේ විභක්ති ලොක් කරනවා. අනතුරුව මේන් පදේ නිර්මාණය වෙනවා ධම්ම රත කියලා. මේක විභක්ති ගැන්නුවොත් අපිට දකින්න පුළුවන් ධම්ම රතෝ කියලා. ධම්ම රතෝ. ධම්ම රතෝ කියලා කියන්නේ බුදුහාමුදුරන්ටත් කියන්න පුළුවන් ධම්මේ රතෝ ධම්ම රතෝ කියලා. සාමාන්‍ය මිනිස්සුන්ටත් කියන්න පුළුවන් ධම්ම රතෝ කියලා. රහත් තෙර නමකටත් අපිට ධම්ම රතෝ කියන එක පාවිච්චි කරන්න පුළුවන්. උපාසකයෙකුට උපාසිකාවකට ධම්ම රතෝ උපාසකෝ ධම්ම රතෝ උපාසිකා මේ ආදී වශයෙන් භාවිත කරන්න පුළුවන්. ධර්මයේ ඇලුණු කියන තේරුම තියෙන්නේ. තනින් එහාට අපේ විභක්ති 6ටම අදාළ තප්පුරිස සමාසවල ප්‍රභේද මේ වෙනකොට කතා කරලා අවසానයි. අපි ඊළඟට බලාපොරොත්තු වෙනවා මේ තප්පුරිස සමාසය තුලත් අපට අර කලින් සාකච්ඡා කළ කම්මධාරය සමාසය වගේ හමු වන විශේෂ දේවල් මොනවද කියන එක පිළිබඳව හඳුනා ගැනීමක් සිදු කරන්නට. එතකොට තප්පුරිස සමාසයේ විශේෂ අවස්ථා හැටියට ගත්තොත් එකක් තමයි සමහර අවස්ථාවලදී పూర్ව පදය පරපදය විදිහට යෙදිලා පරපදයේ పూర్ව පදයේ විදිහට යෙදිලා ඒ කියන්නේ සමාස වන පදය තුල තියෙන වචන දෙක මාරු වෙලා සමාස නිර්මාණය වන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් වේලං අතික්කන්තෝ වේලං කිව්වේ වේලාව අතික්කන්තෝ කියලා කිව්වේ ඉක්මවමින් වේලාව ඉක්මවා යමින්. ඊට පස්සේ වේලං කියන පදයට අතික්කන්තෝ කියන පදයට ගත්තාම මේක අපට අමාදේව පරපදේහි කියන සූත්‍රයෙන් තප්පුරිස සමාසයක් විදිහට සකස් කරගන්නට පුළුවන්. වේලං කියන එකනොත් කොටසක් හැලිලා තියෙනවා. අතික්කන්ත කියන එකත්
මේ විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ මේ අතික්කන්ත කියන සමස්තය වෙනුවට අති කියන කොටස පමණක් නැත්නම් ආදේශය සිද්ධ වෙනවා. අතික්කන්ත කියන එක වෙනුවට අති කියන එක එනවා. ඊට පස්සේ මේ මුල තිබුණු වේල කියන එක මේ පැත්තට එනවා. සමාස පදේ නිර්මාණය කරගන්නකොට මුල් පදයේ අගට ගිහිල්ලා තියෙනවා, අග පදය මුලට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් හැදෙනවා අතිවේල කියන පදය. අපිට ඕනනම් මේක විභක්ති ගන්නව ගත්තාම අතිවේලං කියලා සකස් කරගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් ඔය මජ්ක්‍ධිම නිකායේ අපිට හම්බ වෙනවා මේ මෝලිය පග්ගුණ කියන හාමුදුරුවන්ගේ කතාව. ඔය මජ්ක්‍ධිම නිකායේ තියෙන මෝලිය පග්ගුණ හාමුදුරුවන්ගේ කතාවේදී කියනවා මේ භික්ෂුණීන් වහන්සේලා මෝලිය පග්ගුණ හාමුදුරුවොත් එක්ක අතිවේලං සංසට්ටෝ විහෙරති. අතිවේලං අධික වේලාවක් සංසට්ටෝ විහෙරති එකතු වෙලා වැඩ ඉන්නවලු. එකතු වෙලා කියලා කිව්වේ ඒ ඇත් එක්ක කතා බස් කරමින් ඒ ඇත් එක්ක කාලය ගත කරමින් ඉන්නවයි කියලා කියනවා අතිවේලං. අටුවාවේ ඔය අතිවේලං කියන එක තෝරනකොට කියනවා වේලාව කියලා කියපුවාම එතන සීමාවල් ගණනාවක් තියෙනවා. එකක් තමයි කාල වේලාව තියෙනවා. ඊළඟට විනය තියෙනවා. ඔය වගේ හේතු සාධක ගණනාවක් ඒකේ දක්වලා තියෙනවා. ඔට එතන හම්බ වෙන මේ අතිවේල කියන වචනය තප්පුරිස සමාසයේ සිදුවෙන සමාස පදයක්. කොට මේ පද දෙක මාරු වෙන එක සමහර අවස්ථාවල අපිට දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මේවයිත් ඒ වගේ බලන්න. අන්තං අතික්කන්තං විග්‍රහය අති ආව මුලට අන්ත ගියා යටට අති අන්ත අච්ඡන්ත බවට පත් වෙලා අච්ඡන්තං කියලා පදේ හැදිලා තියෙනවා. මාලං අතීතෝ මාලං අතීතෝ කියන එකේ අති මුලට ඇවිල්ලා මාලං අගට ගිහිල්ලා අතිමාලෝ කියලා සකස් වෙලා තියෙනවා. කම්මස්ස අලං සමත්තෝ කියන මේ පද දෙකෙන්ම කියවෙන්නේ එකක්. එතකොට කම්මස්ස අලං කියන එක ගත්තාම අලං මුලට ඇවිල්ලා කම්ම අගට ගිහිල්ලා අලං කම්මෝ කියලා තමයි මේක සමාස වෙන්නේ. වචනාය අලං අලං මුලට එනවා වචන අගට යනවා අලං වචනෝ කියලා තමයි සමාස වෙන්නේ. ඉතින් මේ විදිහට තප්පුරිස සමාසය අපිට දකින්න ලැබෙන විශේෂ අවස්ථාවක් තමයි මුල් පදයේ අගට ගිහිල්ලා අග පදයේ මුලට එන අවස්ථා අපට දකින්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් විපර්යාසයක් පෙරලියක් සිදුවන අවස්ථා දකින්න පුළුවන් පදවල. ඒ වගේම අපි මුලින් ඉගෙන ගත්ත මේ තප්පුරිස සමාසයක් කරනකොට සහ ඕනෑම සමාසයක් කරනකොට ඒ සමාසයේදී අපි මේ විභක්ති ලෝපය සිද්ධ කරන්නට ඕනි. සමාසවන පදේ විභක්ති අයින් කරන්නට ඕනෑ කියලා. නමුත් අපට පේනවා තප්පුරිස සමාසයේදී ඇතැම් අවස්ථාවලදී එලෙස විභක්ති ලෝපය සිද්ධ නොවි විභක්ති ප්‍රත්‍ය සහිතවම සමාසය ගැලපෙන ආකාරය දකින්න පුළුවන්කම තියෙනවා. දැන් ඒ වගේ වට හොඳ උදාහරණ කීපයක් මේ තියෙන්නේ. පබං කරෝතිති කියලා ගත්තාම පබං කියලා කියන්නේ වෙනම විභක්තියක්. ඊට පස්සේ කරෝති කියන්නේ ආඛ්‍යාත පදයක්. කරෝති කියන එක වෙනුවට කර කියන එක පැමිණෙනවා. හැබැයි පබං එහෙමමයි. පබං කියන එකේ විභක්ති ප්‍රත්‍ය ලොප් කිරීමක් සිද්ධ කරන්නේ නැහැ. මේ සම්බන්ධයෙන් රූපසිද්ධිය සඳහන් කරනවා මේ තේසං විභක්තිය ලෝපාච කියන තැන තියෙන චකාරයේ බලපෑමෙන් මෙලෙස ලොප් නොකොට තැබිය හැකි බව. කොට පබං කර කියලා එකතු වෙලා ඒක විභක්ති ගන්න පුහන් පබං කරෝ බවට පත් වෙනවා. ඒ විදිහට හැදෙන පද ටිකක් තමයි මේ ඊළඟට දීලා තියෙන්නේ. ජුතින් ධරති ඉති ජුතින්දරෝ.
මේක ජුතින් කියන තැන තියෙන මේ නිග්‍රහිතේ ලොප් වෙන්නේ නැහැ. විභක්ති ප්‍රත්‍යය ලොප් වෙන්නේ නැහැ. භයතෝ උපට්ඨානං භයතෝ උපට්ඨානං කියන එක භයතුපට්ඨානං බවට පත් වෙනවා. භයතෝ උපට්ඨානං භයතුපට්ඨානං එහෙමම සමාස වෙලා තියෙනවා. නැත්නම් සංදි වෙලා සමාසය ඇතුළෙම සංදියක් වෙලා සකස් වෙලා තියෙනවා. ඊළඟට අපිට හම්බ වෙනවා අන්තේ වසතිති. අන්තේ වසතිති කියන මේකෙන් හැදෙනවා අන්තේ වාසී නැත්නම් අන්තේ වාසික අන්තේ වාසී අන්තේ වාසික ඒවයිත් විභක්ති ප්‍රත්‍යය ලොප් වෙන්නේ නැහැ. එලෙසින්ම තමයි මේවා යෙදෙන්නේ. ඊට පස්සේ අවසාන වශයෙන් රණං ජහාතිති කියන තැන රණං කියන එකේ ඒත් විභක්ති ලෝපය සිද්ධ වෙන්නේ නැහැ. එතන රණංජහෝ කියලා පදේ හැදෙනවා. රණංජහෝ කියලා පදේ හැදෙනවා. මේ විදිහට අපට දකින්න පුළුවන්කම තිබෙනවා තත්පුරිස සමාසය ඇතුලේ තවත් ප්‍රභේද ගණනාවක් තියෙනවා. මූලික වශයෙන් විභක්ති විදිහට ගත්තාම ဒုတိ ය, තතිය, චතුර්ථි, පංචමී, චට්ටි, සප්තමී කියන විදිහට තත්පුරිස සමාසයේ ප්‍රභේද ගණනාවක් දකින්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව විශේෂ අවස්ථා හැටියට ඇතැම් අවස්ථාවලදී අපිට දකින්න පුළුවන් තත්පුරිස සමාසයේදී විභක්ති ප්‍රත්‍යය ලොප් නොකරන අවස්ථා දකින්න පුළුවන්. ඒ වගේම අපි මේට පෙර කතා කළ පිළිවෙලට තවත් සමහර අවස්ථාවල පද පෙරලීමෙන් පද පෙරලිය සිදුවීමෙන් සමාස පද සකස් වෙන අවස්ථාත් අපට දකින්නට ලැබුණා. ඉතින් විශේෂ කාරණා විදිහට ওই කරුණු දෙක මතක තියාගන්න. ඇතැම් අවස්ථාවලදී පද පෙරලිය සිද්ධ වෙනවා. ඒ වගේම තවත් ඇතැම් අවස්ථාවන් වලදී විභක්ති ලෝපය සිද්ධ වෙන්නේ නැහැ කියන මේ කාරණා දෙක මතක තබා ගන්න තත්පුරිස සමාසයට අදාළව. ඉතින් අද පාඩමේදී අපේ අපේක්ෂාව උනේ තත්පුරිස සමාසයට අදාළ අනුප්‍රභේදාදිය හඳුන්වා දීමත් ඒ වගේම එහි විශේෂ අවස්ථාවන් පිළිබඳව ඔබව දැනුවත් කිරීමත් තමයි අපේ අපේක්ෂාව බවට පත් උනේ. තවත් ඉතිරි සමාස පිළිබඳව අපේ ඊළඟ පාඩම් වලින් අපි සාකච්ඡා කරන්නට අපේක්ෂා කරමින් බලාපොරොත්තු වෙමින් අද දවසේ සමුගන්නටයි සූදානම. නැවත හමු වනතුරු සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සප්පදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් ප්‍රාචීන අධ්‍යාපනය ලබන සුවහසක් හාමුදුරුවන් වහන්සේලාගේ මෙහෙණින් වහන්සේලාගේ සහ දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික ෆ්‍රසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහංගු සමාජ සත්කාරයයි ඩීපී ප්‍රාචීන අධ්‍යාපනය